ඔව් අයිබෝන් හිතවතුනි අපි ජාතික මෙහෙවර වැඩසටහන සමගින් අද දවසේදී ඔබ හමු වුණා මේ විදිහට. ඉතින් ඊයේ දවසේ ඉඳලා අද දවස දක්වා කතා බහ කිරීමේදී අපිට විශේෂයෙන්ම මතක් කළ යුතු කාරණයක් තිබෙනවා. රටක් විදිහට COVID-19 වසංගතයේ විවිධ ප්‍රභේදත් එක්ක හැලහැප්පෙමින් යන මේ ගමනේදී කොයි විදිහටද ජාතියක් විදිහට මේ වෛරසයට අපි අභීතව මුහුණ දෙන්නේ කොයි විදිහටද නිවැරදි අනුපිළිවෙලට වැඩ කරගන්නේ කොයි විදිහටද අපි හෙට දවසේදී අපි ජීවිතත් ආරක්ෂා කරගෙන අනුන්ගේ ජීවිතත් ආරක්ෂා කරගෙන ගමනක් යන්නේ රටක් විදිහට ජාතියක් විදිහට දියුණු වෙන්නේ ප්‍රශ්න ගණනාවක් මැද අද දවසේදීත් සෞඛ්‍ය අංශ ඒ වගේම ජනතාව මේ ආදී බොහෝ පිරිස් විවිධ විෂම අදහස් වලින් ගහන වෙලා ඉන්න මොහොතක් විදිහට අඳුනන පුළුවන් බොහෝ දෙනා බියෙන් පසුවන්නේ මොකක්ද ඊළඟට වෙන්නේ මොකක්ද අපේ අම්මට තාත්තට වෙන්නේ මොකක්ද අපේ දරුවන්ට වෙන්නේ මේ ආදී වශයෙන් අද දවසේදී මෙහි ඇත්ත මොකක්ද කියලා හොයලා බලලා යමක් ඔබට තිලින කළ යුතුයි කියලා අපි කල්පනා කළා. ඒකයි අද දවසේදී අද වැඩසටහනට අපි කැඳවාගන්නේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමේ සභාපතිතුමාව රවි කුමුදේශ් මහතාව. අයිබන් රවි. අයිබන්. දැන් රවි ඇත්තටම දැන් එක පිරිසක් කියනවා කොවිඩ් ඉවරයි කියලා. තව පිරිසක් කියනවා කොවිඩ් වලට බය වෙන්න එපා කියලා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. එන්නත්කරණය ඊටමත්ම හොඳින් සිද්ධ වෙනවා කියන පසුබිමක WHO එක ආයෙමත් කියනවා නෑ ඔබ අවදානම් කියලා. ඇත්තට මොකද්ද වෙලා තියෙන්නේ? මෙහෙමයි අමාය අපි මේක කියවා ගත්තොත් විද්‍යාවෙන් දැන් ලංකාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ අපි දකින්නේ මේක විද්‍යාවෙන් කියව ගන්න අපිට තියෙන තොරතුරු නැහැ. එහෙම තොරතුරු එකතු කරන්නේ මම දෙවන අධීරේදී කියන්නම් ඇයි මම එහෙම කියන්නේ කියලා. නමුත් දැනට තියෙන අපි තියෙන දේවල් ටික කියව ගන්න ඉස්සෙල්ලා අපි සාමාන්‍යයෙන් වසංගතයක් කියව ගත්තොත් වසංගතයක් කියන එක අපි මොනවා නොකර හිටියත් පාලනය වෙනවා. ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ අපිට නිකාම ඉන්නත් පුළුවන් වසංගතේ පාලනය වෙනවා. මොකද ලෝකේ තියෙනවා න්‍යායක් අපි පරිණාමයේදී කියන එකක් අර fittest survives. ඒ කියන්නේ පුළුවන් එක්කෙනා ජීවත් වෙනවා පරිසරයේ ඉන්න බැරි එක්කෙනා මිය යදෙනවා. එතකොට එහෙනම් ඇයි අපි මේ පාලනය කරන්න උත්සාහ කරන්න කියලා කෙනෙකුට හිතෙයි. ඒක තමයි අපි මේ පාලනය කිරීම යන්නේ අදහස් කරන්නේ මේ රෝගයේ කල්පවතින එක නවත්තා ගන්න එක, සංකූලතා නවත්තා ගන්න එක, මරණ සංඛ්‍යාව නවත්තා ගන්න එක. ඒ කියන්නේ සාමාන්‍ය තත්වයකට මෙහා ගිය එකකටනේ අපි පාලනයක් කියන්නේ. ඒතර අපි පාලනය කරනවා නම් නිකම්ම රෝගය අතහැරලා තිබුණාම වෙන පාලනයට වඩා වෙනස් විදිහකට මේක පාලනය කරන්න ඕනේ. ඒ කියන්නේ අපි මේක අතහැරලා දැම්මොත් මරණ 10000ක් වෙනවා නම් අපි අඩු ගානේ මරණ 5000කින් මේක නවත්ත ගන්නවා. මේක අතහැරලා දැම්මහම රෝගය මාස 5ක් තියෙනවා නම් අඩු ගානේ අපි පාලනය කරන්න ඕනේ මාස 2කමාරකට. දැන් මේක අපි හිතා ගන්න නම් මේක සාමාන්‍ය තත්ත්වයක් යටතේ කොච්චර දුරට යනවද කියලා අපි පුරෝකථනය කරගන්නවා. දැන් පුරෝකථනය කරන්න ඕනේ විශේෂයෙන්ම මේ වගේ වසංගත රෝගයක්. මොකද මේ වසංගතයේ තියෙන විශාලතම ප්‍රශ්නේ තමයි මේ ආසාදනය සිද්ධ වෙන පුද්ගලයන්ගෙන් 80%කට රෝග ලක්ෂණ නැහැ. දැන් තියෙන තත්ත්වය අනුව 90%ක් විතර රෝගේ හංගගෙන ඉන්න අයත් එකතු කරාම 90%ක් විතර අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනිත් රෝගවල වගේ රෝහල් වලට එන තත්ත්වය එහෙම නැත්නම් ඇවිල්ලා රෝගයට ප්‍රතිකාර ගන්න තත්ත්වේ නැහැ. නමුත් ඔවුන් රෝගේ බොහෝ කරනවා. එතකොට දැන් අපි රෝගය පිළිබඳව අවබෝධයක් නැති කණ්ඩායමක් එක්ක තමයි අපි මේ වසංගතය පාලනය කරන්න යන්නේ. මොකද ඔවුන්ට රෝගයක් නැහැ, රෝගී තත්ත්වයක් නැහැ, ආසාදනයක් නැහැ, ඔවුන්ට අපහසුයක් නැහැ. ඉතින් අපි දැන් පාදා කිරීමක් කරන්න සිද්ධ වෙනවා. දැන් මෙතෙන්දී ආණ්ඩුව හෝ එහෙම නැත්නම් මේ රෝගෙට ගොදුරු වෙන පුද්ගලයන් වරදකරුවන් නොවේනේ. ඒ කියන්නේ දැන් මට රෝගය මේ අවස්ථාවේදී තියෙනවද කියලා මම දන්නේ නැහැ. එතකොට දැන් අර කියනවා වගේ දැන් අපි පාරට බැස්සොතින් ඇක්සිඩන්ට් එකක් වෙනවා කියලා දැනගෙන තමයි පාර මාරු වෙන්න ඕනේ. නැත්නම් පාරේ ගමන් කරන්න ඕනේ. ඒ වගේ රෝගිය හඳුනා ගැනීමේ නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන තත්ත්වයකුත් නැති හැඩක් තමයි පේන්නේ. මේ ස්වරූපය පිළිබඳව ලොකු ප්‍රශ්න තියෙනවා. පැහැදිලිවම ඒක තමයි මම මේ කතාවට එන්නේ ඇත්තටම දැන් අද දවස් අපි කියවා ගමුකෝ. අද දවස අපිට දිනපතා එන මරණ සංඛ්‍යාව විද්‍යාත්මක ආවේක්ෂණයක් නැති වුණත් දිනපතා එන මරණ සංඛ්‍යාව දවසින් දවස වැඩි වෙනවා. ඊට පස්සේ දිනපතා හම් වෙන රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා. අපි එන්නත්කරණය මේ වෙනකොට යම්කිසි සැලකිය යුතු මට්ටමක සාර්ථකව කරගෙන යනවා. ලෝකේ තියෙන බොහෝ එන්නත් ලංකාවට ඇවිල්ලා තිනවා. අපි දිගින් දිගටම කිව්වා අර එන්නත් බුෆේ එකක් රටක තියෙන්න ඕනේ කියලා. ඒ தත්ත්වය ප්‍රමාණාත්මකව ඇති වෙමින් තියෙනවා.
හැබැයි ඩෙල්ටා ප්‍රභේදය කියන්නේ මේ වසංගතයේ දැනට හම්බෙච්ච භයානකම එක, ශීඝ්‍රයෙන්ම පැතිරෙන එක, මරණ සංඛ්‍යාව වැඩි වෙන එක, ඒක රට පුරා තියෙනවා. ඒතකොට අපි මේ කරුණු 4 විතරක් කල්පනා කරොත් අපිට බොහොම පැහැදිලිව පේනවා අපිට ධනාත්මකව තියෙන්නේ එක පැත්තයි. එකක් 100%ක් ධනාත්මක නෑ. රටේ ජනගහනයෙන් 70%ක්වත් එන්නත් කරොත් තමයි අපි ධනාත්මක වෙන්නේ. එතකොට එන්න දේ කාර්යය ඒක. නමුත් අපිට සාධක 3ක් තියෙනවා එළියේ. එතකොට මේ සාධක 3ක් එළියෙන් තියාගෙන අපි රෝගේ පාලනය කරා කියලා හිතාගෙන ඉන්නවා නම් දැන් සමහර රජයේ ප්‍රධාන නිලධාරීනුත් එහෙම හිතාගෙන ඉන්නවා. දැන් ඊයේ පෙරේද ගහන චක්‍රලේඛ වලිනුත් අපිට ඒක පේනවා. එතකොට දැන් අපි මේ ප්‍රධාන සාධක ටික සැලකුවත් සාධක 3ක් තියෙන එළියේ. ඒ නිසා අපිට කිසිසේත්ම කියන්න බෑ මේ රෝගය අපි පාලනය කරලා කියලා තියෙනවා. මේ රෝගය සාමාන්‍ය තත්ත්වයන් යටතේ අයාලේ යම් කිසි ප්‍රමාණාත්මක වේගයකින් ඉස්සරහට යනවා. එතකොට මේක හෙට කොහොමද වෙන්නේ අනිද්දා කොහොමද වෙන්නේ කියන එක අපිට පුරෝකථනය කරන්න වෙන්නේ ඔය තියෙන මරණ සංඛ්‍යාව ඔය තියෙන දත්ත අනුවනේ මේ මරණ රෝගේ පුරෝකථනය කරන්න තරම් අපි කියනවා අර මීනින්ග්ෆුල් ඩේටා. එහෙම නැත්නම් අර්ථයක් තියෙන දත්ත නෙවෙයි රෝගේ පුරෝකථනය කිරීමට. එතකොට රෝගේ පුරෝකථනය කරන්න අපි දිගින් දිගටම මේ පුරෝකථනය කිරීම එහෙම නැත්නම් රෝග ප්‍රක්ෂේපණයන් හදා ගැනීමේ විද්‍යාත්මක දත්ත එකතු කරනවා. එතකොට අපි රසායනාගාරවල අද එහෙම එකක් කරන්නේ නැහැ. අපි රෝගීන් හඹා යනවට වඩා උමාය මේ වෙලාවේ වෙන්නේ රෝගීන් අපිව හඹාගෙන ආවහම අපි හොයා ගන්නවා යා ලෙඩෙක් කියලා. මොකද අපි පෞද්ගලික දුරකථනයක් ගත්තත් අද 10 දෙනෙක් 12 දෙනෙක් කතා කරාම අපි කොහේ හරි තැනක් හොයලා දුන්නාම ආවසට බලනකොට 8 දෙනෙක් විතර පොසිටිව්. ඒතකොට රෝගීන් අපිව හොයාගෙන ඇවිල්ලා තියෙනවා. දැන් ඔබට තේරෙනවා ඔබට කොවිඩ් ආසාදන තත්ත්වයක් තියෙනවා. දැන් හිටියා ඇති. දැන් නම් ප්‍රතිකාරයක් ගන්න ඕනේ. දැන් නම් රැපිඩ් ඇන්ටිජන් එකක් කරන්න ඕනේ. දැන් නම් PCR එකක් කරන්න කියලා ඔබට හිතුණාම ඔබ රෝහලකට හරි දන්න කෙනෙකුට හරි වෛද්‍යවරයෙකුට හරි කතා කරනවා. එතකොට තමයි දැන් අපි පරීක්ෂණය කරන්නේ. එහෙම නැතුව අර ඔබ කියන අර ඇක්සිඩන්ට් එකක් දැන් පාරේ යන ඕනම කෙනෙකුට අවදානමක් තියෙනවනේ අරියනතුරක් වෙන්න. ඒ වගේම හරි ආවේක්ෂණ ක්‍රියාවලියක් රටේ තියෙනවනේ රටේ ඉන්න ඕනෑම කෙනෙක් ඕනෑම අවස්ථාවක අහමු පරීක්ෂණයකට ලක්විය යුතුයි කියන හැඟීම තියෙනවා. නමුත් අපේ රටේ කාටවත් එහෙම හැඟීමක් නැහැ. අපිට රෝග ලක්ෂණ තිබ්බත් අපි පරීක්ෂණයකට ලක් වෙන්නේ නැහැ කියන එක තමයි අපේ හැඟීම. එතකොට ඔන්න ඔතනින් තමයි මම හිතන්නේ අපි මේ විද්‍යාත්මක ආවේක්ෂණ කියන ක්‍රියාවලියට අවතීර්ණ වෙන්න ඕනේ. ඉතින් දැන් අපිට තේරෙන විදිහට අපිට මේ පරීක්ෂණ සිදු කිරීමෙන් රෝගය පුරෝකථනය කරමින් මේකට සූදානම් වීම තමයි දැන් විශාල වශයෙන් අපිට කරන්න වෙලා තියෙන්නේ. මොකද රට පුරා පැතිරලා තියෙනවා මේකේ ආශ්‍රිතයෝ ආසාදිතයෝ ඔවුන්ගේ සම්බන්ධතා හොයමින් ඉන්න එකේ තේරුමක් නැහැ. අපි අහම්බෙන් කොහෙන් හරි තැනකින් අරගෙන ගත්තොත් ඔහුට පොසිටිව් වෙනවා. ඒතර අපිට සිද්ධ වෙන්නේ දැන් මේක යනාත පාලනය කිරීමටත් වඩා අපිට තියෙන්නේ මේක යන්නේ කොහාටද කියලා කලින් තීරණය කරලා ඒකට සූදානම්. රවි දැන් ඔතනදී හැඟවෙනව නේද පුංචි කාරණාවක් පුංචි නෙමෙයි මේක බරපතල කාරණාවක්. ඇතැම් පාර්ශවවල තියෙන අවිද්‍යාත්මක හැසිරීම කියන එක. මේ අවිද්‍යාත්මක හැසිරීම කියන එක අනාගතයට නේ බරපතල තර්ජන ඇති කරන්නේ. දැන් 40ක් 50ක් වෙලා තිබ්බ මරණ දැන් 67ක් 70ක් අතර තැනකට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් රෝහල් වල නිවැරදි ප්‍රතිකාර ක්‍රම අප කියන්නේ නැහැ රෝහල් වල ප්‍රතිකාර ක්‍රම නොකරනවා කියලා. නමුත් ඇතැම් අවස්ථාවල සිදු වුණ දේ නිසා අර ධාරිතාව ඉක්මවා යමින් තිබෙනවා. මේක විශාල ප්‍රශ්නයක්. ඔව් පැහැදිලිවම දැන් අද වෙනකොට බොහෝ රෝහල් වල අපි කොවිඩ් සඳහා වෙන් කරපු ඇඳන් ගන්නට වඩා රෝගීන් ඉන්නවා. එතකොට අපිට කෙනෙකුට කීත හැකි මම දැක්කයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වලත් කියනවා නෑ අපි මේ වෙන් කරපු ඇඳන් වල ප්‍රශ්නයක් මේ තියෙන්නේ තව වෙන් කරන්න පුළුවන් වගේ අදහසක්. නමුත් ඒක නෙවෙයි මේකේ ඇත්ත. අපිට මේ රෝගීන්ට වැඩි වෙන්න දීලා අපි ඇඳන් සංඛ්‍යාව වැඩි කිරීමෙන් මේ රෝගේ කවදාවත් පාලනය කරන්න බෑ. එතකොට ලංකාවේ ඉන්න මේ සම්පූර්ණ ජනගහනයටම අපිට ඇඳන් ගන්න වෙනවා එක දවසක. ඒක නිසා අපි මේක කොතනින් හෝ තැනකින් කඩාගත්තේ නැත්නම් නවත්තගත්තේ නැත්නම් පාලනය කරගත්තේ නැත්නම් අපිට අනිවාර්යයෙන්ම ධාරිතාව පිළිබඳ ප්‍රශ්නයක් එනවා. ධාරිතාව පිළිබඳ ප්‍රශ්නේදී දැන් අද වෙනකොට ජාතික රෝහල ගත්තත්, කළුගෝල රෝහල ගත්තත්, රාගම රෝහල ගත්තත් අද වෙනකොට කොවිඩ් වාට්ටු සාමාන්‍ය වාට්ටු ගන්නට වැටිලා තියෙනවා. ඒ කියන්නේ ඇඳන් උඩ ඇඳන් යට හැමතැනම රෝගීන් ඉන්න ප්‍රමාණයට ඇවිල්ලා තියෙනවා. දැන් රවි මෙතන තව ප්‍රශ්නයක් අපිට ඉතුරු වෙනවා. දැන් අපි ඔය නරක සාධකයේ ඔය විදිහට තියාගෙන දැන් අපි දන්නවා දැන් ඉදිරියට වළක්වා ගත හැකි වරණ තියෙනවනේ දැන් මෙතන. අනිවාර්යෙන්ම මැරෙන ප්‍රමාණය අඩු කරගත හැකි සාධක තියෙනවා අපිට. මොකක්ද අපි දැන් කරන්න ඕනේ? ඔව් පැහැදිලිවම අපි කියන්නේ දැන් මේක හෙට දවසට
අපි ක්‍රමවේදයක් හදනවට වඩා වැදගත් අපි තව මාසෙකින් මොකද්ද කරන්න කියන ක්‍රමවේදය හදන. ඒක තමයි අපි හැම මොහොතෙම කියන්නේ අපි දැන්වත් විද්‍යාත්මක ආවේක්ෂණ ක්‍රියාවලියක් රට තුල ආරම්භ කරමු. අපි දැන් උදාහරණයකට කියන්නේ අපිට තාම දන්නේ නැහැ මොනරාගල දිස්ත්‍රික්කයේ රෝගේ පැතිරෙන්නේ කොහොමද. මොනරාගල දිස්ත්‍රික්කයේ කොයි ප්‍රභේදයේද තියෙන්නේ, කොයි ප්‍රභේද කොයි අනුපාත වලින්ද තියෙන්නේ, මොන විදිහේ ප්‍රවණතාවයක්ද තියෙන්නේ, මොන විදිහේ ප්‍රක්ෂේපණයක්ද මේකේ කරන්න ඕන. අපි දන්නේ නැහැ ගාල්ල දිස්ත්‍රික්කයේ මේක කොහොමද තියෙන්නේ. අපි දන්නේ නැහැ හම්බන්තොට මේක කොහොමද තියෙන්නේ. දැන් මේවා විද්‍යාත්මකව හොයා ගැනීම අමාරු නෑ. මේක කෙනෙකුට හිතන්න පුළුවන් මේක අවශ්‍ය නැහැ කියලා. එතන තමයි ප්‍රශ්නේ. මේක අවශ්‍යයි. මේක අවශ්‍ය වෙන්නේ අද දවසේ අපිට කරන්න දෙන්නේ ඉන්ජෙක්ෂන් ටික ගහගෙන ගියාම හෙට මේක පාලනය වෙනවා කියලා හිතාගෙන හිටියට එහෙම වෙන්නේ නැහනේ. ඒකට අපි බලන්න ඕනේ තව මාසෙකින් මේක කොතෙන්ටද යන්නේ. ඊළඟ මාසෙ මේක කොතෙන්ටද යන්නේ. රෝගීන් තව කොච්චර ප්‍රමාණයක් ඇති වෙනවද. දැන් එහෙම පුරෝකතනය කරන්න වසංගතයක් පුළුවන්. මේ පුරෝකතන 100%ක් සත්‍ය වෙන්නේ නැහැ. හැබැයි පුරෝකතන සත්‍ය නොකර ගැනීම සඳහා පුරෝකතන අවශ්‍යයි. දැන් උදාහරණයකට අපි වොෂින්ටන් විශ්වවිද්‍යාලය තමයි ලංකාව පිළිබඳව ඉස්සල්ලාම පුරෝකතනයක් කරේ. ඒ පුරෝකතනයේ කෙනෙකුට කියත හැකි 20000ක් මරණවා ගුවත් ඕක තාම නැහැ කිව්වා. නමුත් මේ පුරෝකතනය අපි වළක්වා ගැනීමට යම් කිසි විදියකට ඒගොල්ලෝ මේ පුරෝකතනය කරපු එක දායක වුණා. සමහරට අපි සංචරණ සීමා පනවන එකක් නැහැ, දිස්ත්‍රික් සංචරණ සීමා පනවන එකක් නැහැ. සමහරට අපේ හැසිරීම අර අවුරුද්දේදී හැසිරුණා වගේ වෙන්න පුළුවන්. එතකොට අර පුරෝකතනය කරන්නේ මේ මොහොතේ තියෙන තත්ත්වයක් එක්ක. එතකොට මේ මොහොතේ තියෙන තත්ත්වයත් එක්ක පුරෝකතනය කරලා විද්‍යාත්මකව යමක් රටට ප්‍රකාශ කරාම මිනිස්සු ඒකට අනුව හැසිරෙනවා. දේශපාලඥයෝ ඒකට අනුව හැසිරෙනවා. ඊට පස්සේ ප්‍රතිපත්ති තීරණ ඒකට අනුව හැසිරෙනවා. ඒතර දැන් මේ ටික ඔක්කොම කරන්න නම් සෞඛ්‍ය සේවාවෙන් දෙන්න ඕනේ මෙන්න පුරෝකතනෙ. මෙන්න ඉදිරියට රෝගේ හැසිරීම. දැන් අපි හැමෝම මේ අඳුරේ අතපත ගන්න. අපි කියනවා ඩෙල්ටා එකක් හොයාගන්නවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යන නිදර්ශකයකින්. අපි ඒකෙන් එන ඔන්න ඩෙල්ටා හම්බුණා. හැබැයි අපි පරීක්ෂණ කරපු නැති හින්දා එච්චර කල් ඩෙල්ටා හම්බුන්නේ නැහැ කියන එක එතන කියවෙන්නේ. එතකොට අර මම කියපු මීනින්ග්ෆුල් ඩේටා කියන එකට අපිට එන්න බෑ. අපි එන්නේ අපිට තියෙන ඒවායෙන් තීරණ ගැනීම. ඒ කියන්නේ රවි කුමුදේශ මහත්මයා දැන් ඔය අපේ ජනාධිපතිතුමා මේ වෙලාවේදී මතක් කරන්නේ මට මතක් වෙන නිසා දැන් අර උදාහරණයක් විදිහට 101 ගණක් එතුමා පටලලා ගත්තනේ. ඇත්තටම බලනකොට ජනාධිපතිතුමාගේ කියන්නේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ මෙතන වැරද්දක් නැහැ. එතකොට මෙතන වැරද්දක් තියෙනවා කියලා පෙනෙන්නේ මේ ක්‍රමෝපායන් දියත් කරන මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නට ඕනෑ පාර්ශව නිහඬව සිටීම වගේ පිළිවෙතක් නේ. ඒක අපි කිව්වට කමක් නැහැ මේ වෙලාවේ මේ අපේ ජාතික මෙහෙවර වැඩසටහන. පැහැදිලිවම අපි දැන් අපි මේක විවේචනාත්මකව දකින්නෙත් තෝමායා මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලේ හරි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හරි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න සේරම හරි වැඩක් කරන්නේ නැහැ කියන අර්ථයෙන් නෙවෙයි. හැබැයි වැඩක් කරපු කට්ටිය ගෙදර ගිය අවස්ථාවක් අපි දැක්කනේ. අපි නම් වශයෙන් සඳහන් කළ යුතු නෑ එවැනි අවස්ථා තිබුණානේ. මෙහෙමයි වුන් විශාල වශයෙන් මහන්සි වෙන නිලධාරීන් ඉන්නවා, දිවාරය මහන්සි වෙන නිලධාරීන් ඉන්නවා. නමුත් අර නැවත කියන්නේ මේ මහන්සිය විද්‍යාත්මක වෙන්න එපයි. සහ ඔවුන් මේ මහන්සි වෙන්නේ දැන් කෙනෙකුට කියන්න පුළුවන් මහන්සි වෙනවා ඒ නිසා මොකුත් කියන්න එපා කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ මහන්සිය සඳහා තමයි ලංකාවේ සෞඛ්‍ය සේවාව අපි නඩත්තු කරන්නේ. මම හැම වෙලාවෙම කියනවා වගවීම කියන කාරණාව වෛද්‍ය පරිපාලකයෙකුට විශේෂඥ වෛද්‍යවරයෙකුට තියෙන්න ඕනේ. එතකොට ඔහුට පඩියක් ගෙවනවා, ඔහුට දීමනා ගෙවනවා, ඔහුව නඩත්තු කරනවා. රටක් විදියට බදු මුදලෙන් අපි මේ සියල්ල කරන්නේ ඔහුගෙන් පෙරලා යමක් බලාපොරොත්තු වෙනවා. එතකොට ඔහු නිකම්ම හිටියාම අද වෙනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. අර ඔබ කියනවා වගේ වැඩ කරන්න ගිහිල්ලා වැරදුනොත් ඔහු කුමන්ත්‍රණකාරයෙක් වෙනවා, ඔහු එළියට යනවා, හෙට මෙහෙට අදිනවා, මාරු කරනවා, රටේ විලිලැජ්ජාවට පත් කරනවා. හැබැයි දැන් අපි මේ වැඩ කරපු නිලධාරියා ගැනනේ අපි දන්නේ. අපි කතා කරන්නේ. හැබැයි ඒ වගේ නිලධාරීන් තව ඉන්නවා 25ක් විතර. ඒ අය ගැන අපි කතා කරන්නේ නැහැ. ඒ අය වැඩ නොකර ඉඳීම නිසා රටට, ජාතියට, සෞඛ්‍ය සේවාවට වෙච්ච දේ ගැන අපි කතා කරන්නේ නැහැ. ඒතර මෙන්න මේක තමයි සෞඛ්‍ය සේවාවේ අද තියෙන අර්බුදය. මම කියන්නේ වැඩ කරන නිලධාරීන් වැඩත් කරනවා, ඔව් බැනුනුත් අහනවා, ඔවුන් තානමාරුත් ලබනවා, ඔවුන් කුමන්ත්‍රණකාරියොත් වෙනවා. හැබැයි ඒ හා සමාන පඩි ලබන දැන් අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට වඩා පඩි ලබන විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. නිකම්ම ඉන්න කට්ටියක් ඉන්නවා. හරිද? ඒතර වසංගත රෝගාංශයේ අර මාරු කරපු වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයාට වඩා වැඩ නොකරන ඔහු දිවාරය මහන්සි වෙච්ච කෙනෙක්. වැඩ නොකරන කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. හැබැයි රවි කුමුදේශ මහත්මයා මේ වෙලාවේදී අපි ඒක ඉතාමත්ම මේ වගකීමෙන් ඔබත් ප්‍රකාශ කරන්නට ඕනේ. දත්ත සාධක සහිතව මෙන්න මෙහෙමයි සිද්ධ වෙන්නේ කියලා. වගකීමෙන් ප්‍රකාශ කරනවා. මම වගකීමෙන් මේක ප්‍රකාශ කරන්නේ මෙහෙමයි. අපි කියන්නේ
රටේ ජනාධිපතිතුමාට මේ වෙලාවේ දිනපතා වාර්තාවක් යනවාද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ජනාධිපතිතුමා ගන්න තීරණය අපිට අදාළ නැහැ. ඒක ජනාධිපතිතුමාගේ තීරණයක්. ඒක රජයේ තීරණයක්. හැබැයි රටේ ජනාධිපතිතුමාට දිනපතා වාර්තාවක් යන්න ඕනේ. මේ රෝගයේ ලබන සුමානේ කොහොමද වෙන්නේ? මේ රෝගයේ ඊළඟ සුමානේ කොහොමද වෙන්නේ? මේ රෝගයෙන් කොච්චර මරණ සංඛ්‍යාවක් ඇති වෙන්න පුළුවන්ද? මේ මරණ වළක්වා ගන්න මොකද්ද අපි යෝජනා කරන විද්‍යාත්මක ක්‍රමවේදය? එතකොටනේ තීන්දුව ගන්න පුළුවන්. මේක ගත්ත තාක්ෂණික තීරණය ගත්ත ක්‍රමවේදය. අපි කොහොමද ඒකට දත්ත එකතු කරන්නේ? දැන් මෙහෙම තමයි ලෝකයේ බොහෝ ජනාධිපතිවරු තීරණ ගන්න. ඒක ජනාධිපතිවරුන්ට නෙමෙයි. දැන් සමහර රටවල් වල තියෙනවා පොඩි තාක්ෂණික ඇප් එකක්. ඒක ගහලා බැලුවාම අපිට උනත් රටේ මහ ජනතාවට උනත් හොයාගන්න පුළුවන්. අද මරණ කීයද? අද ප්‍රවණතාවය මොකද්ද? ඊළඟ දවසේ පුරෝකථනය මොකද්ද? හෙට මොකක් වෙන්න පුළුවන්ද? අපි කාලගුණය වගේ දේවල් පුරෝකථනය කරනවානේ රටේ. හරි මේ රටේම කරනවානේ. එතකොට අපේ රටට අපි එහෙම දත්ත නිර්මාණය කරන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒත් අපි කියන්නේ මේ වැඩේ කරන්න ඕනෑතරම් පිරිස ශ්‍රම බලකායක් නඩත්තු කරනවා. සෞඛ්‍ය සේවාව 1,50,000ක් විතර කාර්ය මණ්ඩලයේ ඉන්නවා. විශේෂඥ වෛද්‍යවරු 1000ක් විතර ඉන්නවා. වෛද්‍ය පරිපාලකයෝ 1000කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින් මේ අය ඔක්කොම වැඩ කරනවාද කියන ප්‍රශ්නය අපිට ප්‍රශ්න කරන්න වෙනවා. ඒ නිසා ඒ අය ඔක්කොම තමන්ගේ කාර්යය කරනවා නම් අද වෙනකොට මේ ගනු ලබන තීරණ විද්‍යාත්මකව ගත හැකි. ඉතින් අපි දිගින් දිගටම ඉල්ලන්නේ මේක විවේචනයක් විදියට නෙවෙයි. අපි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෝ විදිහට අපිට තේරෙනවා අපෙන් ගන්න ඕනේ වැඩේ ගන්නෙ නෑ. අපි කැමති ආහඹු පරීක්ෂණ ක්‍රියාවලියක් පටන් අරගෙන දිස්ත්‍රික්ක 25ෙම අපේ මිනිස්සු එහෙට මෙහෙට යවලා ඒ පරීක්ෂණ ක්‍රියාවලින් අරගෙන ඒ පරීක්ෂණ ටික කරලා ඒ පරීක්ෂණෙන් යම් කිසි ක්‍රමවේදයකට ප්‍රභේද පරීක්ෂණ වලට යවලා ප්‍රභේද කොහොමද පැතිරෙන්නේ මේ ප්‍රභේදය කොහොමද තියෙන්නේ ප්‍රවණතාවය කොහොමද මේවා කරන්න අපි ආසයි අපි බලාගෙන ඉන්නවා. අපි අවසාන වශයෙන් වැඩිකාරෝනේ දැන් අපි කියනවා රටේ විද්‍යාත්මක ආවේක්ෂණ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒකට විද්‍යාත්මක දත්ත සපයන කණ්ඩායම තමයි අපි. එතකොට අපිත් අපේ වැඩේ කරලා නැහැ. දැන් රවි කුමුදේශ මහතා තව අතුරු ප්‍රශ්නයක් විදිහට අහුවොත් දැන් යම් කිසි පාර්ශවයක් ඔබට චෝදනා කරන්නත් පුළුවන් රටේ ඕනෑම මෙවැනි වසංගත අවස්ථාවකදී එහෙම නැත්නම් ඊ타මත්ම බැරරුම් අවස්ථාවකදී ඔබත් ඔබගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා සමහර වෙලාවට සටන් වදිනවා වීදි බසිනවා ඔබත් සමහර වෙලාවට දැන් සෞඛ්‍ය සේවාව අර ගුරු පොකුර වගේ වෙන්නත් තිබුණා ඔය ආදි වශයෙන් එහෙම වෙන්නත් එහෙම ලොකු චෝදනාවකුත් නැගෙන්නට පුළුවන්. ඒ වගේම ඔබට කියන්නට පුළුවන් ඔබගේ කාර්යය හරි විදිහට ඉෂ්ට සිද්ධ කරලාද දැන් මෙහෙම කතා කරන්න කියලා. එහෙම වෙන්න පුළුවන් නේ. ඒතර මොකද ඔබ නිතරම අපි දකින්නේ සටන් සමග එන පෙරගමන්කරුවෝ විශේෂයෙන්ම වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමය වුණා. මේකටත් සාධාරණ පැත්තක් තියෙන්නට ඕනේ නේ. දැන් අපිව බලාගෙන අහගෙන ඉන්න පිරිසට හිතෙන්නට පුළුවන් මේ වගේ දෙයක්. ඔව් ඒක ඇති. ඒකට පැහැදිලි උත්තරයකුත් තියෙනවා. එකක් තමයි දැන් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෝ විදිහට ඊටාම සංයමයෙන් දින දෙකක් දවස් පැය 4 ගානේ එළියට බැස්සා කොවිඩ් වසංගතයට කිසිම ගැටලුවක් වෙන්නේ නැති වෙන්න. අපි දැන් මේ රටේ ප්‍රචාරය වෙන තත්ත්වයයි අපේ තත්ත්වය වෙනස්. අපි මේ අවස්ථාවේදී කොවිඩ් වසංගතයට අදාළ කිසිම පරීක්ෂණයක් නවත්තලා නැහැ. හදිසි අවස්ථාව නවත්තලා නැහැ. ඒ වගේම මේ වර්ධනය ඇති වෙන්නේ ඇයි? දැන් උදාහරණයකට අපිට ඇයි වර්ධනයකට යන්න උනේ? දැන් අපි මේක කෙලිම කියනවා නම් මුලින්ම සෞඛ්‍ය සේවාවේ වර්ධනයක් ඇති වෙන්නේ වෛද්‍යවරුන්ට විතරක්. ඔන්න වෛද්‍යවරුන්ගේ පවුල් වලට විතරක් එන්නත් ටික විදිනවා. දැන් මේක අපි බලාගෙන ඉන්නවා. දෙවෙනියට වෛද්‍යවරුන්ට විතරක් දීමනාව වැඩි කරනවා. මේකත් අපි බලාගෙන ඉන්නවා. දැන් මේක මෙහෙම බලාගෙන ඉන්නකොට සෞඛ්‍ය අමාත්‍යාංශයට තේරෙන්නේ නැද්ද 1,50,000ක්. දැන් ඔබ සරලව හිතන්නේ 1,50,000ක් ආයතනයක සේවය කරනවා. එක කණ්ඩායමක් අරගෙන ඒගොල්ලන්ට විශේෂ වරප්‍රසාදයක් දෙනවා. එක කණ්ඩායමක් අරගෙන විශේෂ දීමනාවක් දෙනවා. ඒතකොට දැන් අපිට පුළුවන් ද අපේ කාර්ය මණ්ඩලය මෙහෙවා ගන්න නෑ කමන්නේ. ඕක බලන්න එපා. අපිට විතරක් කොවිඩ් කියලා කියන්න බෑ. ඒතකොට අපි ඉතාම සංයමයෙන් ඒකත් දිහා බලන්න. ඊට පස්සේ ඔන්න තව කණ්ඩායමක් යනවා අගමැතිතුමා ළඟට. ඒ කණ්ඩායම අගමැතිතුමාට ගෙනියන්නේ ඒ වෘත්තීය සමිතිය ජනාධිපතිතුමාට හරි කාට හරි තියෙන හිතයිසී බවක් නිසා මිස මේ ප්‍රශ්නෙට හැමෝම අදාළ වෙන නිසා නෙවෙයි. එතකොට තව කණ්ඩායමක් යනවා ජනාධිපතිතුමා. ඒ යන්නෙත් එහෙම. එතකොට උත්තරේ හම් වෙන්නේ බාගෙට. ඒ ප්‍රශ්නෙට අවතීර්ණ වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය. ඔවුන් මේක පැහැදිලි කරන්නේ නැහැ. ඒතකොට ගන්නවා බාගෙට උත්තරයක්. මේක සදාකාලික ප්‍රශ්නයක් හදනවා සෞඛ්‍ය සේවාව. එතකොට අවසානාත්මක වශයෙන් මෙහි වින්දිතයන් බවට පත්වන්නේ රෝගීන්ය. දැන් ඔබ ඔය කතා කරන අර ඉෆෙක්ටිව් සර්විස් එකක් ඉවලුවේට් කරන කතන්දරේ මෙතනදී යම් කිසි ආකාරයක අඩපණ වීමක් සිද්ධ වෙනවයි කියන එකට පැහැදිලිවම අපි මේ මොහොතේ
මාය අපි ඊටාම වගකීමෙන් මේ ක්‍රියාමාර්ගය ගත්තේ. අපි පැහැදිලිවම කියනවා අපි මේ මොහොතේත් කිව්වා කිසිදු කොවිඩ් සම්බන්ධයෙන් ක්‍රියාවලියක් අපි අඩපණ කරන්නේ නැහැ. ඒ මොහොතේ හරි මේ ඩෙල්ටා ප්‍රභේදයේ හොයන පරීක්ෂණ ක්‍රියාවලිය අපිට දෙනවා නම් අපි වර්ජනය ඇතුළේ ඒක කරනවා කියලා. ඊළඟට මේක ඉතාම වැදගත් මේ වර්ජන රැල්ලේදී. දැන් ගුරුවරු ඇයි එළියට බැස්සේ? මේක කියව ගන්න එපායි අපි. ගුරුවරු එළියට බැස්සේ එක පැත්තකින් ජෝසප් ස්ටාලින් සහෝදරයව ගත්තා මේ නිරෝධායන අත්අඩංගුවට. ඔවුන් විධිමත් විදියට ව්‍යායාමයේ ඒ උද්ඝෝෂණය කරා. හැබැයි එතෙන්ට පොලිසිය කඩා පැන්නට පස්සේ ඒකේ සම්පූර්ණ විධිමත්භාවය නැති වෙනවා. ඊට පස්සේ තව ඇමතිවරයෙක් ඇවිල්ලා ගුරුවරු කාලකන්ණි කියනවා. තව එක්කෙනෙක් ඇවිල්ලා එක ගුරුවරයෙක් ඇති උගන්න. දැන් මේක කළා ගුරුවරු ටික එළියට දාගන්නවා. ඊට පස්සේ දැන් KDU පනත කියලා එකක් ගෙනවා. දැන් මේක මේ වෙලාවේ ගේන්න ඕන එකක්ද? හරි අපි කියමුකෝ මේක ගේන්න ඕනේ කියලා. ඉතින් දැන් රජයට වගකීමක් නැද්ද මේක වෙන වෙලාවක ගේන්න? දැන් මේ එළියට බහැලා ඉන්න හැමෝම එළියට බහැලා නෙවෙයිනේ. ඇත්තටම මේ වෙලාවේ නොකර ඉන්න ඕනේ වැඩ ටිකක් කරලා තියෙනවා. එතකොට මේ ටික කරනකොට අනිත් ටිකට මුහුණ දෙන්න වෙනවා. ඔව් ඒ රවි කුමුදේශ් මහත්මයාගේ පාර්ශවයේ අදහස ඔබට වෙනත් විෂම මතත් ඇති සමහර විට. හොඳයි අපි බලමු මේ සියල්ලම සමබර කරගෙන කොයි ආකාරයකටද ඉදිරියට යා යුත්තේ කියලා. අපි එන්නත් කරන ක්‍රියාවලිය සහ දෛනික මරණ සහ අසදිතින් වැඩි වීම සම්බන්ධනොත් සහ විශේෂයෙන්ම මේ බලපාලා තියෙන කොවිඩ් ප්‍රභේදය සම්බන්ධනොත් කතා බහ කළ යුතුයි රවි. අපි කෙටි විරාමයක් ලබා ගමු ජාතික මෙහෙවරින් ඉන්න අනතුරු යලිත් හමු. COVID-19 සඳහා ආරක්ෂිත පියවර නිතරම හොඳින් සබන් යොදා දෑත් සෝදන්න. සබන් හෝ විසබීජ නාශක මධ්‍යසාරයක් භාවිතා කර දෑත් පිරිසිදු කරන්න. සැම විටම අන් අය සමග මීටරයක දුරස්ථභාවයක් පවත්වා ගන්න. හැකි සෑම විටම නිවසේ රැඳී සිටින්න. නිරතුරුවම නිවැරදිව මුඛාවරණ පළඳින්න. ඉන්න හිටින ගමේ යන්න එන්න බැරි. කන්නේ වවන් කන්න බැරි. බොන්න වතුර නැති වෙනකොට කාට කියන්නද? දන්න කියන තැනට මිසක්. ඒ කාලේ අපි ළමයි අරගෙන ගියේ කොළ පොතේ තියාගෙන. ඇත්තටම කියනවා නම් මේ හරිම සතුටුයි දැන් මේකට වෙන අපිට මේ ගම්මැද්ද මේකට පාර හදලා දීලා දැන් තමයි අපි පාරේ යන්නේ. ගම්මැද්ද රට නගන ජන පවුල. තනිව යන්න බෑයි කියන කාරණේද අධ්‍යාපනයේදී මම කියන්නේ ප්‍රධාන වශයෙන් සිදුවෙන දේ. අපිට රුසියානු සපත්තුව මේ ලංකාවට දාන්න බෑ ඒක ලොකුයි. චීන සපත්තුව සීන සමාජවාදී ඒකත් හරියන්නේ නැහැ. ඒක මේ කකුලට පොඩි. අපි අපේම සපත්තුව මහ ගන්න ඕනේ කියලා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කියලා කියන්නේ මානව හිමිකම් පිළිබඳව ලෝක පාර්ලිමේන්තුව. අපි පරිසරය කියන්නේ දෙකක් නෙමෙයි. මේ වසංගතයත් එක්කනේ අපි මේ කතා කරන්නේ. කොරන්ටයින් කරනකොට ආර්ථිකය වැටෙනවා. ආර්ථිකය මේ වලට කොරන්ටයින් උත්සවය. මේවා නියාමනය කරන්නට තමයි රජයක් තියෙන්නේ. මම ඉස්කෝලේ යන කාලෙත් මේක තුන්වන ලෝකේ රටක්. දැන් මම මැරෙන්න යන කාලෙදිත් තුන්වන ලෝකේ රටක්. ආණ්ඩුව රූපාන්තරණය වෙනවා රාජ්‍ය බවට. එත දෙකේ එත පහේදී තමයි මේ වතු ඔක්කොම නැෂනලයිස් කරේ. ඔය කොමිසම් ගැන හැමතිස්සෙම මේ එහෙම වෙන්නේ විපක්ෂ. රජය නොදන්නවයි කියලා මේ තත්ත්වය මේ අස්වැන්න අඩු වෙලා ආදායම පල්ලෙහාට බැහැලා මුළු රටම දන්නවනේ. ඔබ යලිත් ජාතික මෙහෙවර සමගින් සම්බන්ධ වන්නේ මේ දිනවල අපිට මුහුණ පාන්නට සිද්ධ වෙලා තියෙන COVID-19 වසංගත තත්ත්වයක් සමග මේ පවතින තත්ත්වය පිළිබඳවයි අපි කතා බහ කරමින් සිටින්නේ අද දවසේ ජාතික මෙහෙවරින්. ඒ සඳහා අපි සහභාගී කරගත්ත වෛද්‍ය රසායනික විද්‍යාඥ වෘත්තීයවේදීගේ විද්වත් සංගමේ සභාපතිතුමා රවි කුමුදේශ් මහත්මයාව. රවි දැන් ඔක්කොටම වැඩිය ලොකුම ප්‍රශ්න බවට පත් වෙන්නේ මේ ඩෙල්ටා වෛරස් කාණ්ඩයේ පවතින තත්ත්වය පිළිබඳව. දැන් අපි දන්නවා පළමු කාණ්ඩවලට වඩා ඩෙල්ටා වෛරස් කාණ්ඩයේ ශීඝ්‍ර වර්ධනයක් තිබෙනවා. සමහර වෙලාවට රෝග ලක්ෂණ ඇත්තෙත් නැහැ. තියෙන්නේ හිස රදයකුත් සොටු දියර ගැලීමකුත් පමණයි කියලා කියනවා. මේ ආදි වශයෙන් ඉතාමත්ම සුළු තත් සමහරුන්ට කිසිම රෝග ලක්ෂණයක් පෙන්눔 කරන්නේ නැහැ. නමුත් ඔවුන් රෝග වාහකයන් බවට පත් වෙලා තිබෙනවා. මේ තත්ත්වය තුල දැන්
රටට මොන වගේ දෙයක් සිද්ධ වෙයි කියලාද ඔබ උපකල්පනය කරන්නේ විශේෂයෙන්ම මේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් විදිහට? ඔව් මෙහෙමයි. දැන් අපි මේක හරියට කියවගත්තොත් දැන් අපි විශ්වාස කරනවා අපි කියනවා රටට යම් ඇඟවුමක් තියෙනවා අපි සාර්ථක එන්නත්කරණයක් වෙනවා කියලා. ඒ සාර්ථක ඔව් ඒක යම් තාක් දුරට ඒක අපි එකඟ වෙලා පිළිගන්න ඕනේ. අනිකුත් රට අපි බොහෝ දියුණුයි කියලා සමහර රටවල් වලට වැඩිය අපි ඉස්සරහින් ඉන්නවා. නෑ අපි මේකට විවේචන ගොඩක් ගේන්න පුළුවන්. නමුත් අපි මේ වෙලාවේ මේකේ ධනාත්මක පැත්ත තමයි කතා කරන්න ඕනේ නිසා අපි කියනවා රයිට් අපි එන්නත්කරණය දැන් හරි පීල්ලකට වැටිලා යම් ප්‍රමාණයකට ඉස්සරහට යනවා. හැබැයි මරණ සංඛ්‍යාව වැඩි වෙනවා. දැන් අපේ රටේ මිනිස්සුන්ව විද්‍යාත්මකව කියව ගන්න හුරු කරන්න ඕනේ කියලා කියන්නේ මේ දේශපාලන ප්‍රශ්න, වෘත්තීය සමිති ප්‍රශ්න අතහැරලා අපි ඒක කියවන්න පුරුදු කරන්න එපා. දැන් මේක වෙනකොට සමහරු උනන්දු වෙනවා මේ මරණ සංඛ්‍යාව වැඩි වෙන ගුරු පොකුරෙහි. නැත්නම් සෞඛ්‍ය වර්ධනය නිසා. වගේ එකක් කියව ගන්නවා. තවත් පාර්ශවයක් ඉන්නවා නෑ මේ කොවිඩ් කියලා જાතියක් නෑ මේක බොරුවක් මේක මේ බහුජාතික සමාගම් එන්නත් විකුණන්න කරන වැඩක් කියලා තව එකක් කියනවා. තව අය කියනවා මේක එන්නත් ටික ගහගෙන ගියාම ඔය කොවිඩ් සුනේ සුම් කියලා. හැබැයි අපි හරියට කියවුවොත් අපේ එන්නත්කරණය සාර්ථකයි කියලා අපි ඔක්කොම විශ්වාස කරද්දී මරණ සංඛ්‍යාව වැඩි වෙනවා කියන එකෙන් අපිට එන්න තියෙන නිගමනය තමයි මේ ඩෙල්ටා වේරියන්ට් එකේ තියෙන තත්ත්වය. අපිට ඒකට විද්‍යාත්මකව අධ්‍යයනයක් කරලා නැති නිසා අපිට උපකල්පනය ගන්න පුළුවන් එකක් තමයි මේ ඩෙල්ටා වේරියන්ට් එකේ තියෙන විලුරන්සි එක. එහෙම නැත්නම් මේකේ තියෙන භයානකකම මරණ සංඛ්‍යාව ඇති කරන. ඔබ කියනවා දැන් සාමාන්‍යම කොවිඩ් වල රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැහැ. නැති අය වැඩි වගේ තත්ත්වයක් තියෙනවා. නමුත් ඒක එසේම තිබියදී මරණ සංඛ්‍යාව වැඩි වීමෙන් අපිට භයානක තත්ත්වයක් වෙන්නු කරනවා. ඒ කියන්නේ දැන් රවි අපේ රටේ දැන් යම්කිසි අලුත් ප්‍රභේද දැන් මෙච්චර කියනවා ඩෙල්ටා කියනවා ඇල්ෆා කියනවා. දැන් මේ ප්‍රභේද පරීක්ෂණ සිද්ධ වෙන්නේ නැද්ද? ප්‍රභේද පරීක්ෂණ සිදු කළ යුතුයිනේ රටක් විදියට අපි. පැහැදිලිවම මේක අපි ඔමායා කතා කරනවා දැන් මාස 8යි 9යි 10යි කාලයක් ඇතුළත කතා කරනවා අපි දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍ය මම දන්නේ ඇයි දැන් අපි මුලින් හිතුවා සෞඛ්‍ය අමාත්‍යාංශයට සල්ලි නැහැ කියලා. ඒ කාලය ඇතුළතදී ඉස්සර 80000ක් විතර ගියා එක ප්‍රභේද පරීක්ෂණයක් කරන්න. අපිට සල්ලි නැති හින්දාද මන්ද ලෝකයේ අලුත් ක්‍රම හොයාගත්තා. දැන් 10000ක්වත් ප්‍රභේද පරීක්ෂණයක් කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ PCR පරීක්ෂණයක් කරන ගානම ප්‍රභේද පරීක්ෂණයක් කරන්න පුළුවන්. හැබැයි අපේ රටේ වෛද්‍ය පරීක්ෂණ ආයතනය වගේ අවුරුදු 100ක් පරණයි. මේක දකුණු ආසියාවේ පරීක්ෂණ ආයතනය. හැබැයි අපි ප්‍රභේද පරීක්ෂණයක් කරන්නෙම නැහැ ඒකේ. දැන් මේක කරන්න කියලා අපිට බාර දුන්නා. මම අලිත් අහනවා වගකීමෙන්ද ප්‍රකාශ කරන්න මේක වගකීමෙන් ප්‍රකාශ කරන්නේ. අතිශය වගකීමෙන් කරන්නේ. හරිද? මේක මම ඕනේ දැනග කියනවා මටත් මේක ප්‍රශ්නයක්. ඒකයි මම මේක නිතර කියන්නේ. මම සෞඛ්‍ය ලේකම්වරුන්ට කියනවා, ඇමතිවරුන්ට කියනවා, ජනාධිපතිවරුන්ට ලියනවා. අඩු ගානේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ එකම එක රසායනාගාරයක ප්‍රභේද පරීක්ෂණයක් කිරීමේ හැකියාව නැහැ. දැන් මේ හැකියාව නැතිවීමෙන් තමයි ඩෙල්ටා ප්‍රභේදය රට පුරාම ප්‍රචාරය වෙලා ඉවර වෙලා අද වෙනකොට ඒක මරණ සංඛ්‍යාවෙන් මම උපකල්පනය කරනවා. මරණ සංඛ්‍යාවෙන් උත්තර දෙන්න තැනට එනකන් අපි ප්‍රභේදයේ පැතිරීම ගැන ලොකු අවබෝධයක නැහැ. තාමත් නැහැ. දැන් අදටත් අපිට ලබන මාස 2 ඇතුලේ හරියට සැලසුම් කරොත් රටේ පැතිරෙන ප්‍රභේදය මොකද්ද? ඒ දිස්ත්‍රික්කවල මොන වගේද පැතිරෙන්නේ? ඒ පැතිරීමට ඉවහල් වෙන කාරණා මොනවද කියනවා වගේ දේවල් හොයාගන්න පුළුවන්. මේක ඊටාම සංකීර්ණ පරීක්ෂණ ක්‍රියාවලියක් නෙවෙයි. මේක අහඹු පරීක්ෂණ ක්‍රියාවලියක් රට පුරා නියදියක් විදියට එක්කහු කරගෙන අපිට බාර දුන්නොත් අපි ඒක කරලා දෙනවා. අපි අපේ ශ්‍රමදායකත්වයේ අපේ දැනුම භාවිතාව අපි අරන් දෙනවා. හැබැයි ඒක කරන්නේ නැහැ. ඊළඟට වෛද්‍ය පරීක්ෂණ ආයතනය වගේ තැන්වල, ජාතික රෝහලේ වගේ තැන්වල, අපි ගත්තොත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුවල වගේ තැන්වල ප්‍රභේද පරීක්ෂණ පටන් ගන්න එක මහා සංකීර්ණ ක්‍රියාවලියක් නෙවෙයි. ලොකු වේදමක් යන ක්‍රියාවලියක් නෙවෙයි. සල්ලි නැතිකම නෙවෙයි. දැන් මේ සල්ලි ගැන කියනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුමත කරලා තියෙන සමහර උපකරණ පවා අපිට අරන් දෙන්නේ නැහැ. ඒවා ප්‍රමාද කරනවා. දැන් එක උදාහරණයක් තමයි අපි දිගින් දිගටම ජනාධිපතිවරයාට අගමැතිවරයාට ලියලා අපි කිව්වා මේ PCR ක්‍රමවේදය අපිට මධ්‍යගත ක්‍රමයෙන් යන්න බෑ. කෙනෙකුට මරණයක් වුණාම මේක පාම්පල් එකක් අරගෙන වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ හරි කොහේ හරි ඇවිල්ලා දවස් 5ක් ඉන්න බෑ. ඒක කුණු වෙනකන් ඉඳලා ගෙදර ගෙනියලා වැඩක් නැහැ. එහෙනම් අපිට දෙන්න ස්ථානීය PCR පරීක්ෂණ යන්ත්‍ර කියලා. මේක පිළිගත්තා. මේක පිළි අරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රතිපාදන වෙන් කරා යන්ත්‍ර 14ක්ද කොහෙද අරගෙන දෙන්න. හැබැයි දැන් ජූලි මාසේ පළවෙනි සතියේ මේ ටෙන්ඩර් එක ඇඳෙව්වේ. අදටත් ඒ යන්ත්‍ර නැහැ.
ඒ වගේ බිලියන 4ක විතර උපකරණ තියෙනවා. රටේ ආණ්ඩුව පිළි අරගෙන ප්‍රතිපාදන වෙන් කරලා හැබැයි මේ ප්‍රතිපාදන වෙන් කරපු අත්‍යවශ්‍ය උපකරණ ඔක්සිජන් සම්බන්ධයෙන් ඊට පස්සේ බයිපැක් මැෂින් මේ වගේ කොවිඩ් රෝගීන්ව කළමනාකරණය කරන්න අද තියෙන මේ ධාරිතාවත් එක්ක කළමනාකරණය කරන අත්‍යවශ්‍ය යන්ත්‍ර. හැබැයි අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තේරෙනවා අර මම කියපු ප්‍රශ්නේ. තීරණ ගැනීම අවදානම් සහිත නිසා සමහර නිලධාරීන් ඉන්නවා තීරණ නොගන ඉඳීම තමයි තමන්ගේ පිරිසිදු දෑත පවත්වා ගන්න තියෙන ක්‍රමය කියලා. අපි කියනවා ඒක හිම නෑ. ඉතින් රටක් විදිහට මෙතනදී අවාසනාවට පත්වන්නේ රටේ ජනතාව. ඒක තමයි. ඉන්න මේ ක්‍රියාවලිය අපි නිතර අභියෝගයට ලක් කරනවා. මෙන්න මේ ක්‍රියාවලිය නිවැරදි විය යුතුයමයි. මේ ක්‍රියාවලිය පිළිබඳව ජනාධිපතිතුමා මීට වඩා දැන් අපිට කියන්න දෙන්නේ ජනාධිපතිතුමාට හින්දා තමයි අපි නිතර මේ වචනේ උච්චාරණය කරන්නේ. මොකද ඔහු කිව්වොත් විතරයි මේක කෙරෙන්නේ. සමහරවිට කාගේ හරි මතයක් තියෙනවා වෙන්න බැරිද ජනතාව අනවශ්‍ය විදිහට කලබල වෙයි නමුත් මේ සම්බන්ධයෙන් යම්කිසි ඒ නිවැරදි දෙයක් නොවේ නෑ ඒක සාමාන්‍ය කෙනෙකුට එහෙම හිතත හැකි විද්‍යාවත් එක්ක වැඩ නොකරන කෙනෙකුට හිතත හැකි මොකටද මේ ප්‍රභේද හොයාගන්නේ ප්‍රභේද හොයාගත්තත් එකයි නැතත් එකයි මේකට කරන්න තියෙන්නේ මාස් පළඳින එකයි දුරස්ථභාවය ආරක්ෂා කරගන්න එකයි කියලා එහෙම කෙනෙකුට හිතන්න පුළුවන් නමුත් මම නිතරම කියන්නේ අපි විද්‍යාවත් එක්ක තමයි මේ වසංගතය පාලනය කරන්නේ. මේ වසංගතය පාලනය කරනවා කියන්නේ පුද්ගලයෙක්ගේ රෝගයක් පාලනය කරනවා කියන එක නෙමෙයි. පුද්ගලයෙක් සුවපත් කරනවට වඩා රටක් සුවපත් කරන්න ඕන. රට සුවපත් කරන්න නම් රට ඉදිරියට පුරෝකතනය කරන්න ඕන. රට ඉදිරියට කොතෙන්ටද යන්නේ කියන එක අපේ රටේ ජනාධිපතිතුමා රජය අපි ජනතාව දැනගන්න ඕනේ. එහෙම දැනගන්න නම් ඊටාම වැදගත් මොකද්ද තියෙන ප්‍රභේදය කියලා. මොකද ඩෙල්ටා ප්‍රභේදයේ තියෙනවා නම් අපි හැසිරෙන්න ඕනේ ආකාරයට නෙමෙයි ඇල්ෆා ප්‍රභේදයේ තියෙනවා නම් අපි රට හැසිරෙන්න ඕනේ. ඩෙල්ටා ප්‍රභේදයෙන් රෝගීන් දෙන්නෙක් හදනවා නම් ඇල්ෆා ප්‍රභේදයෙන් හදන්නේ රෝගීන් එක්කෙනා. දැන් එතනම වෙනසක් තියෙනවනේ. එතකොට අපි කොහොමද ඊළඟ මාසේ කොච්චර රෝගීන් ඇති වෙනවද මරණ ඇති වෙනවද කියලා පුරෝකථනය කරන්නේ රටේ තියෙන ප්‍රභේදය ගැන දන්නේ නැතුව. එතකොට ඒක පුරෝකථනය කරොත් විතරයි රටට ප්‍රතිපත්ති තීරණ හරියට ගන්න පුළුවන්. සෞඛ්‍ය සේවාවට ප්‍රතිපත්ති තීරණ ගන්න පුළුවන්. ඇඳන් කීයක් හදනවද කියලා හිතා ගන්න පුළුවන්. ICU කාමර කීයක් ඕනද කියලා අපි හිතා ගන්න පුළුවන්. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කොහොමද සේවයට කැඳවන්නේ කියලා හිතා ගන්න පුළුවන්. හැබැයි විද්‍යාවෙන් තීරණ ගන්න නැති කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ. ඔක කොහොම වුණත් අපි කරන්නේ මේ ටිකනේ අපි මේක කරගෙන යනවා කියලා. නමුත් අපි විද්‍යාත්මක තීරණ ගන්නවා නම් අනිවාර්යයෙන්ම රටේ පැතිරෙන ප්‍රභේදය කියන එක අත්‍යවශ්‍යයි. මොකද රෝගේ බොහෝ සමහර රටවල් ඔය කියන අත්අදා බැලීම් කරන්න ගිහිල්ලා රට විනාශ තැනකට ගෙනිච්චා. හොඳට පාලනය කරලා තිබ්බ රටවල් විනාශ තැනකට ගෙනිච්චා. ඒකට අපේ රටටත් එහෙම වෙන්නේ අපි විද්‍යාත්මකව වැඩ කරන්නේ නැත්නම්. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ ප්‍රභේද පරීක්ෂණ හරියට සිදු කිරීම 101ක් අඩුම ගානේ ප්‍රභේද පරීක්ෂණ කරන්න ඕනි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. දැන් අපි 2000 3000 ප්‍රමාණයක් රෝගීන් හොයා ගන්නවා. ඒ කියන්නේ 60000කට වැඩිය මාසයකට අපි රෝගීන් හොයා ගන්නවා. ඒ කියන්නේ අපි 600ක් අඩුම ගානේ ප්‍රභේද පරීක්ෂණ කරන්න ඕනේ. නමුත් දැන් අපි කරන්නේ කීයද? අපි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පුළුවන් උපරිම 200යි. උන් 100ක්වත් කරන්නේ නැහැ. අපිට වාර්තා වෙනවා වුන්නේ කරන එකටවත් පෞල් ප්‍රතිපාදනයක් දෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒකට උනන්දු කරවන්නේ නැහැ වුන්න. ඉතින් වුන්ට ස්වේච්ඡාවෙන් තමන්ගේ සල්ලි වලින් කොහොමද මේක දිගින් දිගටම කරගෙන යන්නේ? ඒ නිසා ප්‍රභේද පරීක්ෂණ පිළිබඳව දක්වන අඩු උනන්දුව මේ රෝගේ පාලනය කිරීමේ අවිද්‍යාත්මක හැසිරීමේ අවිද්‍යාත්මක ප්‍රතිපත්ති තීරණ ගැනීමේ එක අංශයක් නියෝජනය කරනවා. ඒකයි අපි කියන්නේ. අපි මේක පුද්ගලයෙකුට නෙමෙයි මේ විවේචනය කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ විශාල එකක්. ඒකේ විශේෂඥ වෛද්‍යවරු රසායනාගාර සේවාව විතරක් 200ක් විතර ඉන්නවා. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකය 3000ක් විතර ඉන්නවා. වෛද්‍ය පර්යේෂණ ආයතනය කියන්නේ අවුරුදු 100ක් පරණ ලෝකයේ ඉංගලන්තයේ රසායනාගාර සේවාවක් හදලා අවුරුදු 7කින් හදපු එකක්. හැබැයි රවි ඊ දවසේදී අපේ ජාතික මෙහෙර වැඩසටහනම පැමිණි සෞඛ්‍ය අංශ ප්‍රධානීකු පැවසුවා ඩෙල්ටා මේ වෛරස් කාණ්ඩයේ පැතිරීම ඉතාමත්ම බහුලයි ජනතාව ප්‍රවේශම් විය යුතුයි. දැන් මේ මාසය තුල මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් ඇතිවන්නට පුළුවන්. ඒ ආදී වශයෙන්. ඉතින් ඔවුන් යම්කිසි දැනුමක සිටිනවානේ. ඔවුන් යම්කිසි දෙයක් දැනගෙන සිටිනවානේ. ඔව් ඒක තමයි ප්‍රශ්නේ. මේ දැනුම ඉන්නේ අපිට පරක්කු වෙලා සහ මේ දැනුම මම නැවත කියනවා මේව මීනින්ෆුල් ඩේටා නෙවෙයි. දත්ත මේ තොරතුරු අර්ථාන්විත තොරතුරු බවට පරිවර්තනය වෙන්නේ අපිට විද්‍යාත්මක දත්ත තියෙනවා. දැන් අපි ඩෙල්ටා ප්‍රභේදය තියෙනවා කියලා හොයාගත්තේ කොහොමද? මුලින්ම හොයාගත්තේ දෙමටගොඩ ප්‍රදේශයෙන් හම්බෙච්ච නිදර්ශක කිහිපයක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යවනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තියෙනවා අර ජාතික රෝහලෙන් ප්‍රතික්ෂේප කරපු යන්ත්‍රයක්. ඒ යන්ත්‍රයෙන් මේක කරනකොට සැක කරන්න පුළුවන් ප්‍රභේදයක් කියලා. ඒ නිසා වුන් ස්වේච්ඡාවෙන් මේක සැක කළා. උන්ට පහසුකම් තියෙන ඉඳ ප්‍රභේදය අඳුර ගන්න. දැන් හිතන්නකෝ ඔය නිදර්ශකයේ ගියා වෛද්‍ය පරීක්ෂණ ආයතනයට කියලා.
ওই ක්‍රියාවලිය අදත් වෙන්නේ නැහනේ. එතකොට දැන් අදටත් මහනුවර තියෙන සාම්පල් ටික එන්නේ නැහනේ, නිදර්ශක ටික එන්නේ නැහනේ ජයවර්ධනපුරට. එතකොට ඒකේ තියෙන එක අපි අදටත් හොයාගන්නේ නැහනේ. එතකොට කොහොමද අපි මේ වගේ ක්‍රියාවලියකින් ප්‍රභේද කියන්නේ? මේ අපි කියන්නේ අහඹුයි අවිධිමතුයි කියන දෙක පටලවාගෙන තියෙනවා සමහර වෙලාවට. මේ අවිධිමත් ක්‍රමයකින් හම්බ වෙන ඒවා මත අපි නිර්මාණය කරන්න යනවා කතාව. ඒ කතාව හරිම කතාවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. ඒක නිසා තමයි අපිට ගොඩක් දේවල් හරියට කියන්න බැරි, ගොඩක් දේවල් සැලසුම් කරන්න බැරි, රටක් විදියට ගන්න තීරණ වැරදෙන්න තියෙන ඉඩකඩ වැඩි. හැබැයි අවිධිමත් නෙවෙයි, අපි අහමු ක්‍රියාවලියක් කරනවා නම් අපිට රට පිළිබඳව පුරකථනය කරන්න පුළුවන්. ඒතකොට අපි කියන්නේ අවිධිමත්ව තමයි දැන් වෙන්නේ. මේක අවිධිමත් කියන්නේ අහඹු නෙවෙයි කියන එකයි අපි පැහැදිලිවම. දැන් ඔබගේ මේ කතා බහේදී දිගින් දිගටම අපට පැහැදිලි වෙන කාරණාවක් තමයි දැන් කොරෝනා වෛරස් ප්‍රභේද සහ ඒ ආශ්‍රිත තත්ත්වයන් පිළිබඳව කතා බහ කරද්දී අපිට බෑ මේ නිසි විද්‍යාත්මක ආවේක්ෂණයකට අනුව කටයුතු කරන්න. බෑ නෙවෙයි. අපි ඒකට අවධානය යොමු කරන්නේ අපිට බැරි නෑ. අපේ රටේ සෞඛ්‍ය සේවාවට තියෙන සම්පත් ප්‍රමාණය, පහසුකම් ප්‍රමාණය, වෘත්තිකයන්ගේ දැනුම ප්‍රමාණය ගත්තාම කිසි දෙයක් බැරි නෑ. හැබැයි අපි එහෙම සැලසුමක් හදන්නේ නෑ. මට තේරෙන්නේ මුල ඉඳලම දැන් මේ වසංගතයක් පාලනය කරනවා කියන්නේ රටේ රෝගයක් පාලනය කරන එකක් නෙමෙයි. මේක පුද්ගලයෙක්ගේ රෝගයක් පාලනය කරනවා නෙවෙයි. එතකොට වසංගත රෝගාංශයට තියෙන සැලසුමට විද්‍යාත්මක සම්බන්ධීකරණ එහෙම නැත්නම් විද්‍යාත්මක තොරතුරු සපයන්නේ රසායනාගාර සේවාවනේ. එතකොට මේ දෙකට සැලසුම් දෙකක් තියෙනුනේ. මේ සැලසුම් දෙක එකට යන්න ඕන. හැබැයි අදටත් රසායනාගාර සේවාවේ සැලසුම මොකද්ද මේ රෝග හොයා ගැනීමේ මේ වසංගත රෝගාංශයට දත්ත ලබා දීමේ කියන එකක් එළිදරව් වෙලා නැහැ. මම දන්නේ අපි රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෝ විදිහට අපිට එහෙම එකක් කියලා නැහැ. මේකයි අපේ සැලැස්ම. මෙහෙම තමයි අපි හොයන්නේ. එතකොට අපි රෝගය පාලනය කරන්න දත්ත හොයන ක්‍රියාවලිය මේක. අපි රෝගීන් පාලනය කරන්න හොයන දත්ත ක්‍රියාවලිය මේක. අපි භයානක රෝග ලක්ෂණ තියෙන අයගේ ජීවිත ආරක්ෂා කරගන්න රසායනාගාර සේවාව යන්නේ මෙහෙම. එතකොට අපි මේ සම්බන්ධයෙන් වසංගත රෝගාංශයයි අපි එකතු වෙලා කරන වැඩසටහන් ටික මේක. එහෙම සැලසුමක් කොහෙවත් හදන්නෙත් නැහැ. හදන්න ඕනේ කියලාත් නැහැ. අපිට කියලාත් නැහැ. අපි සහභාගී කරගෙනත් නැහැ. එහෙම එකක් ඇත්තෙත් නැහැ. දැන් රවි කුමාර දේශපාලක දැන් මෙතෙන්දී අපි විශේෂයෙන්ම දැන් කතා බහ කළ යුතුයි. දැන්වත් අපි පටන් ගන්නට ඕනේනේ කොහෙන් හරි. දැන් මෙච්චර කියනවා අහන්න කෙනෙකුත් නැත්තම් නමුත් අපි ආයෙත් කියනවා මේ ආදි වශයෙන්. දැන් අපිට පුළුවන් නම් මේක කරන්න. අපි කොතනින්ද පටන් ගත යුත්තේ? කොහොමද දැන් පුළුවන් ඔබට යෝජනා ඉදිරිපත් කරන්න සහ ඔබගේ සැලසුම් ඉදිරිපත් කරන්න මෙන්න මේ විදිහට අපි මේක පටන් ගමු කියලා. අපි ඇත්තටම යෝජනා කරන්නේ දිගින් දිගට අපි මේක ලිඛිතවත් දීලා තියෙනවා. අපි කියන්නේ දැන් රෝගීන් සම්බන්ධයෙන් සිද්ධ වෙන කටයුත්ත තවමත් ඉතාම හොඳින් සිද්ධ වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉඩකඩවල ප්‍රශ්නයක් තියෙනවා, රෝගීන්ට තියෙන අවධානයේ ප්‍රශ්නයක් තියෙනවා, කොවිඩ් වලටත් වඩා වෙනත් රෝගවලදී උන්ට තියෙන අවධානයේ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් රෝගීන්ට පරීක්ෂණ සිදු කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් අපිට ලැබෙන සියලු පරීක්ෂණ ඉතාම වේගයෙන් පරීක්ෂා කිරීමක් කරනවා. නමුත් අපි යෝජනා කරන්නේ මේ වෙලාවේ රටේ වසංගත තත්ත්වය සම්බන්ධයෙන් විද්‍යාත්මක දත්ත පුරෝකථනය කරන්න නම් අපි අනිවාර්යයෙන්ම අවම වශයෙන් අහඹු පරීක්ෂණ ක්‍රියාවලියක් අපිට පුළුවන් නම් සක්‍රීය සහ අක්‍රීය පරීක්ෂණ ක්‍රියාවලියකුත් කරලා මේකේ ට්‍රෙන්ඩ් ඇනලිසිස් එකක් කරන්න අඩු ගානේ මාසෙකට සැරයක්. එතකොට ඒකත් එක්කම අපිට සමගාමීව පුළුවන් ඒ පරීක්ෂණ නියැදියෙන්ම අපිට තෝරා ගන්න පුළුවන් ප්‍රභේද පරීක්ෂණ වලට අපි කොයි විදිහටද යොමු වෙන්නේ, ඒ පරීක්ෂණ ක්‍රියාවලිය කොහොමද කරන්න කියලා. එතකොට මේක කරන්න අපිට රටේ PCR ධාරිතාව තියෙනවා. එතකොට මේ PCR ධාරිතාව අවම කරගන්න අපි මේ මධ්‍යගත PCR රසායනාගාර ටිකේ ධාරිතාව ආරක්ෂා කරලා ස්ථානීය PCR පරීක්ෂණ පද්ධතියක් අපේ රටේ දිසා රෝහල් 496ක් තියෙනවා, මූලික රෝහල් 71ක් තියෙනවා, තව ප්‍රධාන රෝහල් ගණනාවක් තියෙනවා. අපි කියමුකෝ මේ ප්‍රධාන රෝහල් ටික අපි සම්පූර්ණයෙන්ම ඇරියොත් රෝගීන් සම්බන්ධයෙන් අපිට අර දිසා රෝහල් සහ මූලික රෝහල් 100ක් එකතු කරලා රටේ හදන්න පුළුවන් අඩු ගානේ 100 ගානේ පරීක්ෂණ කරන තැන් point of care ස්ථානීය PCR පරීක්ෂණ කරන තැන්. ඊට පස්සේ දැන් යෝජනා කරලා තියෙනවා ක්‍රමවේද ගණනාවක්. දැන් බස් රථ යොදවන්න පුළුවන් අපිට පරීක්ෂණ ක්‍රියාවලියක් අහඹු ලෙස ශීඝ්‍රයෙන් කරන්න. එතකොට අපි එහෙම ක්‍රියාවලියකින් රෝගීන් කොයි විදිහටද හම්බ වෙන්නේ, මේ ප්‍රවණතාවය කොහෙටද යන්නේ, මේ ප්‍රවණතාවයේ අනුව අපි කොතෙන්ටද මේක ගෙනියන්න ඕනේ සහ අපි ඒක පාලනය කරන්න ගන්න උපක්‍රම මොනවද කියන එක රජයක් විදියට, ජනාධිපති කාර්ය සාධන බලකාය විදියට, සෞඛ්‍ය අමාත්‍යාංශ විදියට තීරණ කරන්න පුළුවන්. අපිට ඒ ක්‍රියාවලියට
විද්‍යාත්මක වශයෙන් අවශ්‍ය තොරතුරු අඩුම ගානේ මාසයකට සැරයක් එළි දක්වන්න ඕනේ අපේ රසායනාගාර සේවාවෙන්. ඒකට රසායනාගාර සේවාවට ඉතාම හොඳ සැලසුමක් හදන්න පුළුවන්. අපි මේක හදලා දීලා තියෙනවා. ඒ කාර්යය කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. නමුත් ඒ කාර්යය නොකර අපි හිතනවා නම් දැන් අපි එන්නත් ටික ගහනවා දැන් රෝගී ඉවරයි කියලා අපි අනවශ්‍ය විදියට අපේ ප්‍රජාව මරණාසන්න තත්ත්වයට මරණ සංඛ්‍යාව වැඩි කරන්න රෝගයට ආසාදනය වෙන එක ගොල්දුරු වෙන එක රටේ ප්‍රතිපත්ති සැලසුම් ක්‍රියාත්මක කරන එක කල් දමා ගන්න එක කරනවා. ඒක නිසා තමයි අපි දිගින් දිගටම කියන්නේ මොන දේ කරන්නත් වසංගත පාලනය කරන්න විද්‍යාත්මක ආවේක්ෂණ ක්‍රියාවලියක් මීට වඩා සාර්ථකව රසායනාගාර සේවාවත් එක්ක එකතු වෙලා කරන්නට ඕනේ කියන එක. දැන් අපි හිතවතුනි මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව සලකා බලද්දී දැන් අපිට ලැබෙන අලුත්ම දත්ත වාර්තා අනුව එළිමහනට ගියාම 6 දෙනෙකුට පමණ එකවර බෝ කිරීමේ හැකියාවක් සහිත මාරාන්තික ප්‍රභේදයක් විදිහට මේ හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන්ම මේ ආසාදනීය වුණාට පස්සේ පහසුවෙන් 6 දෙනෙකුට වෛරසය ප්‍රචලිත කරනවට අමතරව මේ වෛරසය ආසාදනීය වූ කෙනාට ඇතිවෙන මේ සෙල් ප්‍රතිශත තත්ත්වය ඔහු හිතන්නේ ඇය හිතන්නේ සාමාන්‍ය තත්ත්වයක් මේක මේ මට සාමාන්‍ය උණක් කෙම්බිරිස්සාවක් ඇදලා කියලා. නමුත් ඔහු නිවෙසට ගිහින් ඉන් අනතුරු ඔහුගේ රැකියා ස්ථානයට ගිහින් මේ ආදී වශයෙන් පතුරවන ප්‍රමාණය සහ පැතිරවීමේ හැකියාව කිසිසේත්ම අවම වෙන්නේ නැහැ. මේ අපි අතිරේක වශයෙන් ඔබට මතක් කරන්නේ හිස් රදයක් උගුර රිදීමක් නාසයෙන් සොටු දියර ගැලීමක් ඔබට තිබෙනවා නම් ඉතාමත්ම ඉක්මනින් පරීක්ෂාවක් සිදු කරගත යුතුයි. දැන් නැවතත් රටේ කටයුතු සාමාන්‍ය පරිදි සිද්ධ වෙමින් පවතිනවා. මොකද මේ මෙවැනි වෛරසයකට රට වහලම තියන්නත් බෑ. ඒ අතින් බැලුවම අපේ රට ඩොලර් හිඟෙන් පාඩු විඳිනවා. අපිට අපනයන සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්න තිබෙනවා. අපිට රටක් වශයෙන් දිනුවීමේ ප්‍රශ්නත් අපිට ණය ගෙවන්න තියෙනවා. මේ ආදී වශයෙන් බොහෝ අසීරුතා මැද්දේ තමයි වෛරසයකුත් ඇවිල්ලා මේ විදිහට අපිට කරදර කරන්නේ. දැන් මේ තත්ත්වයේ තුල අපිට අවශ්‍යයි සෞඛ්‍ය සේවාවේ ඉතාමත්ම හොඳ එකමුතු භාවයකින් අර මම වැඩසටහන ආරම්භයේදී මතක් කළා වගේ රවි රට ඉදිරියට අරගෙන යන්නට ඕනේ. දැන් මේ පවතින තත්ත්වයේ තුල ඔබට කුමන පුරෝකථනයක්ද තිබෙන්නේ? පැහැදිලිවම රෝගය ගැන අපි පුරෝකථනය කරනවා නම් පැහැදිලිවම මේ රෝගය ඉවර නෑ. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. එතකොට ඉදිරියේදී තවත් රැලි ඇතිවීමේ 4-5 දැන් අපි ඉවරයි. දැන් අපිට එහෙම අදහසක් එනවනේ. දැන් හරි දැන් 60ට පල්ලෙහා ඉවරයි 30ට උඩ ඒව තමයි දැන් තියෙන්නේ. දැන් මෙච්චරක් ඉවරයි කියලා. ඒතකොට දැන් මේ එන්නතෙන් හදන ප්‍රතිදේහ තියෙන කාල සීමාව අනුවනේ අපිට ඒක කියන්න පුළුවන්. එතකොට ඒක අපි තාම දන්නේ නැහැ. ඒක අපි දැනගත්ත දවසට තමයි අපි දන්නේ මේක මාස 6කට සැරයක් හැමෝටම ගහන්න ඕනේ. දැන් උදාහරණයකට මම දැක්ක සමහර පාර්ශව කියනවා දැන් එන්නත දෙකම ගැහුවානේ ඉස්සල්ලාම සෞඛ්‍ය සේවකයන්ට. දැන් සෞඛ්‍ය සේවකෝ බරපතල ප්‍රමාණයක් ආසාදනය වෙනවනේ. හරි. එතකොට කෙනෙකුට කියත හැකි මැරෙන්නේ නැහැ වගේ කතාවක් කියන්න පුළුවන්. නමුත් ඒක තාම අපි දන්නේ නැහැ. ඒකත් අපි හොයලා නැහැනේ දැන්. තාම සෞඛ්‍ය අමාත්‍යාංශය දන්නේ නැහැනේ කොච්චර සෞඛ්‍ය සේවකයෙකුට මේක හැදුනද කියලාවත් ඒක කවුරුත් ගණනය කරන්නේවත් නැහැ. ඒක කවුරුත් හොයන්නෙත් නැහැ. ඒකට දත්ත නැහැ. අපි නිකන් ඔය අපි දන්න තොරතුරු අර තැන් තැන් වලින් ආරංචි වෙන තොරතුරු වලින් මේ ඔක්කොම කියන්නේ. එතකොට දෙකම ගහලත් රෝගේ හැදෙනවා. රෝගේ යම් ප්‍රමාණයකට උත්සන්න වෙන්න අයත් වාර්තා වෙනවා. එතකොට රෝගේ හැදෙනවා කියන්නේ උමායා රෝගේ බෝ වෙනවනේ. අපි කියමුකෝ මෙයා මරණාසන්න වෙන්නේ නැහැ කියලා. නමුත් මෙයා රෝගේ බෝ කරනවා. එතකොට දැන් එන්නත් දෙකම ගහලත් රෝගේ හැදෙනවා නම් රෝගය බෝ කරන්න පුළුවන් නම් එන්නතෙන් විතරක් මේක කරන්න බෑ කියන එක ඒ චූටි දත්තේ ඇතිනේ අපිට කලමනාකරණය කරන්න. එතකොට ඊට පස්සේ දැන් සමහර අය යෝජනා කරනවා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දැන් 3 වෙනි බූස්ටර් එක දාන්න. අන්න කතාව. එතකොට දැන් අපි දෙක ගහලා ඉවරයි කියලා හිතාගෙන හිටපු සෞඛ්‍ය සේවාවට ඉවර නෑ. දැන් ආයෙ එන්නතක් දෙන්න ඕනේ. ඒ නිසා අපි මේ රෝගය එන්නතෙන් විතරක් පාලනය කරනවා කියන මිත්‍යාවේ ගිලෙන්න හොඳ නෑ. ඒකෙන් මේ එන්නත් කරණය හැල්ලුවට ලක් කරනවා හෝ එන්නත් කරණය කඩාකප්පල් කරනවා හෝ එන්නත වැඩක් නෑ කියනවා නෙවෙයි. පැහැදිලිවම මේ ප්‍රශ්නෙට තියෙන එකම උත්තරේ එන්නත. හැබැයි ඒ උත්තරය කොච්චර කාලයකට බලපවත්වනවද කියන කාරණාවත් එක්ක අපි අනිත් ක්‍රියාවලිය එසේම සිද්ධ කරන්න ඕනේ රෝගේ පාලනය කරන්න. ඒක තමයි අපි කියන්නේ. එතකොට අපි රටක් විදිහට ඔබ කියන ඔය ප්‍රශ්න ඔක්කොටම තීන්දුව ගන්න වෙන්නේ තියෙන දත්ත මත පදනම් වෙලානේ. දැන් ඔබ කිව්වා ජනාධිපතිතුමාගේ අර 101 පරීක්ෂණ ක්‍රියාවලිය. ඇත්තටම ජනාධිපතිතුමාටම ඉදිරිපත් කරපු වාර්තාවක් නෙවෙයිනේ. ඔහුට ඒ තීරණ ගන්න ඕනේ වාර්තා සපයන්න එපා කවුරු හරි. එතකොට වෙනත් වාර්තාවකින් තීරණයක් ගන්න සිද්ධ වෙලා තියෙන්නේ අපි මේ වාර්තාකරණය විද්‍යාත්මක වාර්තාකරණය සිද්ධ වෙන්නේ නැති නිසා. ඒතකොට අපිට පුළුවන් වෙනවා අපේ රටේ ජනාධිපතිතුමාට දිනපතා පේලි 5ක් කියලා යවන්න.
හරිද? ඒ පේලි පහේ ඉලක්කම් තියෙන්න ඕනේ නැහැනේ. දැන් ඉලක්කම් වලින් තීරණ ගන්න ඕනේ නැහැනේ. ජනාධිපතිතුමා සෞඛ්‍ය සේවාවේ විශේෂඥ කාර්ය කරන්න ඕනේ නැහැ. ඒකට වැඩ ගොඩක් තියෙනවා. එතකොට අපි 101 නෙවෙයි යාට කියන්න ඕනේ. මෙන්න මේකයි මේකේ ප්‍රවණතාවය. අපි කියන ට්‍රෙන්ඩ් එක. ඒ නිසා අපි මේකයි ගන්න ඕනේ තීරණ. ඒ තීරණය වෙනස් කරනවා නම් මේකයි වෙන දේ. ඕකනේ අපි කියන්න ඕනේ. එතකොට මේ ප්‍රවණතාවය අපිට හිතෙන විදිහට කියන්න පුළුවන්. නමුත් මේක සම්බන්ධයෙන් විද්‍යාත්මක දත්ත ලබා දෙන ක්‍රමවේදයක් හදන්න ඕනේ කියන එකයි අපි කියන්නේ. මේ පුරෝකතන විද්‍යාත්මක පුරෝකතන බවට පරිවර්තනය කරන්න අපිට පොඩි දේවල් ටිකක් කරන්න තියෙනවා. ලොකු දේවල් නෙමෙයි අපි කියන්නේ. ඊළඟට මේ ලැබෙන දත්ත ඇනලයිස් කරන්න තාම සෞඛ්‍ය අමාත්‍යාංශයට නැහැ. ඔබ විශ්වාස කරනවද එකම එක ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි පිළිබඳව දැනුමක් තියෙන ඒ පිළිබඳව සම්පූර්ණ අධ්‍යයනයක් කරපු ඒ විෂයේ ප්‍රවීණයෙක් සෞඛ්‍ය අමාත්‍යාංශේ නැහැ. එතකොට අද වෙනකොට ලෝකය මේ වසංගතය පාලනය කරන ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි වලින්. හරි. ඒත් අද සෞඛ්‍ය අමාත්‍යාංශයට බැරි වෙලා තියෙන අඩුම ගානේ දෙන්නෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෙන්නෙක් ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි සම්පූර්ණ විෂයපතේ හදාරපු දෙන්නෙක් දාන්න. ඒතකොට එහෙම නැති වුණාම වසංගත රෝගාංශය හිතාගෙන ඉන්නවද අපි කිව්වොත් හරි ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි එකක් පාවිච්චි කරන්නේ නැහැ කියලා වසංගත රෝගාංශය කියනවා අපි කරනවා. ඒක ඔබයි මගේ දැනුම අනුවනේ ඔබට කීත හැකි මේ කම්පියුටරයක් තියාගෙන අපි මේ කරන ක්‍රියාවලියත් ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි තමයි කියලා. තව කෙනෙකුට කීත හැකි මේ තුන නෙට්වර්ක් කරලා කරන එකත් ඒක කියලා. තව කෙනෙකුට කීත හැකි සොෆ්ට්වෙයාර් එකක්. හැබැයි දැන් ඔබ දන්නවනේ අපි ඩෙන්ටිටි කාඩ් ඔෆිස් එකට ගියොත් අපේ પાස්පෝර්ට් ඔෆිස් එකට ගියොත් අපි ඒවයි වැඩ කරන්නේ කොහොමද කියලා ඔබ දන්නවනේ. එතකොට ඒ විදිහේ එකක් වසංගත රෝගාංශයට තියෙන්න එපා. දැන් මම දන්නේ නැති ඉන්න මම කියන්නේ. මට තේරෙනවා ඒ විදිහ එකක් නැහැ කියලා. ඒ විදිහ එකක් තිබ්බනම් මටත් පුළුවන් වෙන්න ඕනේ, ඔබටත් පුළුවන් වෙන්න ඕනේ වසංගත රෝගාංශයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අපිට අවශ්‍ය දත්තේ නිර්මාණය කරගන්න. ඉන්ෆෝමේෂන් එක නිර්මාණය කරගන්න දත් ඇතුළේ. ඒතකොට දැන් මේක අමාරු රොකට් සයන්ස් එකක් නෙවෙයි. මේ රටේ එහෙම ඒවා තියෙනවා. එතකොට ඒ අඩුපාඩු අපිට තියෙනවා. එකක් අපි දත්ත විද්‍යාත්මක දත්ත එකතු කරන්නේ නැති එක, විද්‍යාත්මක දත්ත හරියට අපි පරිහරණය කරන ක්‍රමවේදයක් නැති එක. ඉතින් මේ දෙක හැදුනොත් රටක් විදියට ඔය කියන හැම තීරණයකටම අදාළයි මේ කියන ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය ඇතුළේනේ අපි තීරණය කරන්න ඕනේ. ජනාධිපතිතුමා තීරණය කරන්න ඕනේ ඉස්කෝලේ පටන් ගන්නවද නැද්ද? දැන් අපි GLP රිසම්තුමා හිටපු ගමන් එනවා රයිට් උසස් පෙළ පටන් ගන්නවා ලබන මාසේ. දැන් GLP රිසම්තුමා මේක කියන්නේ කිසිම මොන දත්තේ පාවිච්චි කරලා ලබන මාසේ කොවිඩ් රෝගේ කොතෙන්ද යන්නේ කියලා දැනගෙන නෙවෙයිනේ. ඒතකොට ඒක GLP රිසම්තුමාගේ වැරද්දක් නෙවෙයි. දැනගන්න වෙන ක්‍රමයකුත් නැහැ. හැබැයි එයා දන්නවා නම් අපි කියනවා රයිට් අද 100යි ඩෙල්ටා ආශ්‍රිතයෝ. හරිද? ලබන මාසේ 200 වෙනවා කියලා GLP රිසම්තුමා කියන්නේ නැහැ කවදාවත් පටන් ගන්නවා කියලා. ඒතකොට මෙන්න මේ අඩුපාඩු අපි හදා ගමු කියන එක තමයි අපි නැවත මායා කියන්නේ. මේ අඩුපාඩුව හදා ගත්තොත් තමයි අපිට ওই හැම ප්‍රශ්නෙටම උත්තර දෙන්න පුළුවන් හරිය විදියට. ඔව්. දැන් අනිවාර්යෙන්ම අපේ ක්‍රමවේදයන් සහ ක්‍රමෝපායන් තුල කිසියම් ගැටලු සහගත තත්ත්වයක් තිබෙන බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. මේ තත්ත්වයේ තුල කොයි විදිහෙන්ද මේ අසිරුතා මගහරවාගෙන ඉදිරියට යන්නේ කියන ප්‍රශ්නයන් සමහර වෙලාවට අපට මතුවෙනවා සාමාන්‍ය ජනතාව විදියට. දැන් රවි දැන් මට මේ වෙලාවේදී ලැබුණු තවත් ප්‍රතිචාරයක් තමයි මම මේ වැඩසටහනේ මැදදිත් ඔබෙන් ඇහුවා. දැන් ගුරු ප්‍රශ්නේ අවසන් වෙලා නැහැ. සෞඛ්‍ය ප්‍රශ්නත් ඇත්තටම අවසන්ම වෙලා නැහැ. මේ ආදි වශයෙන් ඉදිරියට තවත් විරෝධතා රැලි පැන නැගෙන්නට පුළුවන්. මිනිසුන් පාරට බහින්නට පුළුවන්. මිනිසුන් මේ අවස්ථාවේදී ජනතාව ඔබ වුණත් අවසානයේදී මේ ඩෙල්ටාද ඇල්ෆාද බීටාද කියලා බලන්නේ නැහැ. මොකද Tamanගේ ප්‍රශ්නකදී Taman එළියට බහිනවා. ඉතින් ඒක තමයි සාමාන්‍ය මානුෂීය මිනිසත් ස්වභාවය. දැන් ඉදිරියේදීත් මෙවැනි විරෝධතා වර්ජන පාරට බැසීම් මේ ආදී සිද්ධ වුණොතින් ඔබ හිතනවාද අපේ රට පහසු වෙයි කියලා මේ යන මාර්ගයට අවතීර්ණ කරගන්න විශේෂයෙන්ම වෛරස් පාලනය සම්බන්ධයෙන්? පැහැදිලිවම අපි ඔමාය එහෙම කරොත් අනතුරක ඉන්නේ. ඒ නිසා අපි මොන දේ කරත් අපි කරන දේ පවා අපි අනුමත කරන්නේ නැත්තේ ඒක අපි කළ යුතු දෙයක් නෙවෙයි නිසා. ඉතින් ඒක අපි සාමූහික සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තාම අපි නිතරම කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අර අපි කියන්නේ දැන් අපේ සෞඛ්‍ය ලේකම්තුමා අපි තාම කියව ගන්න බැරි කෙනෙක්. අපි හිතනවා හොඳ කෙනෙක්. තීරණ ගැනීමේ ක්‍රියාවලියේ නමුත් අපේ රිද්ම් එකේ නෙවෙයි. තුමා වෛද්‍යවරයෙක් විදියට විතරක් සමාජලාට තීරණ ගන්න. සමහරලාවට අර පරිපාලනය සම්බන්ධයෙන් යුද හමුදාවේ හම්බෙච්ච ආభాසයද මන් දන්නේ ඒක විතරක් ගන්න බලනවා. අර අපිට ඉස්සර හිටියා සෞඛ්‍ය ලේකම්වරු මේ අපේ රිද්ම් එක. ඒ කියන්නේ දැන් උදාහරණයකට නිවාඩු චක්‍රය ගියාම වෘත්තීය සමිතිය ගේනවා. ගෙනල්ලා කියනවා මේක මෙහෙම කරමු කියලා අපි සාමූහික තීරණයක් ගන්නවා. අපි සාමූහික තීරණයක් නොගත්තාම හැම වෙලාවෙම ගැටුමක් නේ හැදෙන්නේ. ඒකට අපිට එහෙම
එහෙම මේ වෙලාවේ අපි පවුලක් විදිහට එකට වැඩ කරමු කියන රිද්ම් එක සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හම්බ වෙන්නේ. අපි ගොඩාක් උත්සාහ කරනවා. දැන් සෞඛ්‍ය ඇමතිනියත් එක්ක අපි කතා කරන හැම වෙලාවෙම ඒක ඔබේ පාර්ශවයට විතරක් තියෙන ගැටලුවක් වෙන්න බැරිද? අපේ පාර්ශවයට කියන්නේ සමස්ත සෞඛ්‍ය සේවාව. මම මේ නියෝජනය කරන්නේ මේ වෛද්‍යවරු හැර සමස්ත දැන් අපි පෙරේදා හම්බ වුණා සමස්ත සෞඛ්‍ය ප්‍රජාව එතන ඉන්නවා. ඒ හැමෝගෙම අදහස මම මේ නියෝජනය කරන්නේ. අපි අවසාන වශයෙන් අපි කිව්වොත් මේකට වර්ධනයක් වෙන්නේ නැහැ කියලා මිනිස්සු අපිට ගහන්න එනවා. ඒ කියන්නේ ඇයි අපිව ගණන් ගන්න නැත්තේ කියන ප්‍රශ්නේ තියෙනවානේ. මේ ප්‍රශ්නේ සෞඛ්‍ය සේවාවේ අද මේ වසංගතයේ හින්දා ආව එකක් නෙවෙයි. දැන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවොත් එක්ක විතරක් අගමැතිතුමා සාකච්ඡාවක් කරනකොට අගමැතිතුමා දැනගන්න ඕනේ 1,40,000ක් තරහ කර ගන්නවා. ජනාධිපතිතුමා දැනගන්න ඕනේ එහෙම වෙන්න බෑ. වෘත්තීය සමිති සාකච්ඡාවක් නම් සෞඛ්‍ය සේවාවට දෙන්නේ සෞඛ්‍ය සේවාව ඔක්කොම කැලවන්න ඕනේ. එතකොට දැන් ඕක ඩෙල්ටා වලට උඩ තමයි තියෙන්නේ. හැබැයි අපි ඒක පාලනය කරගන්නවා. හැබැයි අපි ඒක කියන්නේ ඒ පාර්ශවයට කරුණාකරලා මේ රිද්ම් එක අඳුර ගන්න. අපි එක පවුලක් විදිහට වැඩ කරන්න ඕනේ. අපි එක පවුලක පුරු. අපිට එහෙම දුරස්ථභාවයක් නැහැ. අපි ඔක්කොටම මේ විවිධ මම මේ කරන විවිධනේ පෙරලා මට එනවා මම දන්නවා. සෞඛ්‍ය සේවාව තමයි මේ දුර්වලයි කියලා මම මේ කියන්නේ. මම කියන්නේ නැහැ ජනාධිපති දුර්වලයි කියලා. අවසාන වශයෙන් ජනාධිපතිතුමාගේ තියෙනවා දුර්වල වෙනවා. ඒ නිසා මෙන්න මේ රිද්ම් එක හදාගන්න අපිට උදව් කරන්න කියලා තමයි අපි කියන්නේ. අපි කියන්නේ සෞඛ්‍ය ලේකම්තුමා නරකයි කියලා. අපි කියන්නේ සෞඛ්‍ය ඇමතිතුමිය නරකයි කියලා. නමුත් අර රිද්ම් එකේදී ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. කඩතොළු වෙලා තියෙනවා. අපිට විශ්වාසය ගොඩ ඒකයි ප්‍රශ්නේ. රවි මං තප්පර 30ක් දෙන්නම්. මේ අවස්ථාවේදී අපි මේ කතා කරපු කරුණු කාරණා සම්බන්ධයෙන් මේ විශේෂයෙන්ම අපි අවධානය යොමු කරේ. දැන් ආණ්ඩුව වැඩ කරනවා. නමුත් එන්නත් කරන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මරණ සහ ආසදිතින් වාර්තා වීමේ ඉතාමත්ම ඉහළ ශීඝ්‍රතාවයක් දකින්නට ලැබෙනවා. මට කියන්න තත්පර 10කින් ජනතාවට පණිවිඩයක් අපිට වැඩසටහනෙන් සමගන්නට සිද්ධ වෙලා තියෙනවා. තත්පර 10කින් කියන්න තියෙන්නේ කොවිඩ් ඉවර නෑ. කොවිඩ් ඉවර වෙන්නේ නෑ. කොවිඩ් නිකම්ම හිටියත් ඉවර වෙනවා. නමුත් ඒක නෙවෙයි කොවිඩ් ඉවර කරනවා කියන්නේ. අපි කොවිඩ් පාලනය කරන්න ඕනේ. ඒ පාලනය කරන්න මහජනතාව, සෞඛ්‍ය සේවාව සහ රජය එකට එකතු වෙන්න ඕනේ. ඒ එකතු වීමේදී අපි නැවත මතක් කරන්නේ අපි විද්‍යාත්මක තීරණ මත පදනම් වෙලා මේ සියලු ක්‍රියාවලිය කරන්න ඕනේ. මහජනතාවගේ පැත්තෙන් අනිවාර්යයෙන්ම කරන්න තියෙන එකම දේ තමයි මේ මූලික නිරෝධායන රෙගුලාසි අනුගමනය කරන්න. ඔබගේ ආරක්ෂාව ඔබ ළඟ තියෙන්නේ. ඒකට කවුරුත් වග කියන්නේ නැහැ. ඒ නිසා ඔබට සංචරණ සීමා තිබ්බත් නැතත් මොනවා වුණත් ඔබව ලොක්ඩවුන් කර ගැනීම අවශ්‍ය වෙලාවට ඔබ සතු වගකීමක්. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කියන්නේ අපි සාමූහික සේවාවක් ඉස්සරහට ගේනකොට ඒ සාමූහික සේවාවකට අවශ්‍ය විදිහට මේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය විද්‍යාත්මක තීරණ ගැනීමේ ක්‍රියාවලිය කරන්න ආණ්ඩුවට අපි කියන්නේ අනවශ්‍ය ප්‍රශ්න ගේන්න එපා. මේ වෙලාවේ රටේ ආර්ථිකයට වැදගත්ම දේවල් කියනවා වගේ මේ KDU 50 මේ වෙනත් වර්ජන ඇති කරන දේවල් මේ වෙලාවේ ගේන්න එපා. අපි කොවිඩ් ඉවර වෙලා පාරට බෑලා ගහගමු. එතකන් අපිට නිදහසේ හැසිරෙන්න පුළුවන් විදිහට ඔය තීරණ ගැනීමේ කඩතොළු ප්‍රශ්න තව අවුරුද්දකට දෙකකට එහාට තියන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. බොහොම ස්තුතියි අද දවසේ වැඩසටහනට පැමිණීම සම්බන්ධයෙන්. අද වෛද්‍ය රසායනික විද්‍යාලය වෘත්තිවේදින්ගේ විද්වත් සංගමේ සභාපතිතුමා රවි කුමුදේශ් මහත්මයායි අපි සමග ජාතික මෙහෙවරට පැමිණියා. අපි හෙටත් උදෑසන හමු වෙමු. ඔබට සුබ දවසක්.